ආයුබෝවන් මේ අපේ ජයමග විද්‍යා පන්තියයි. අද අපි බලමු අපේ දූ දරුවන් මෙතෙක් කල විෂය ධාරාවන් තුල ඉගෙනගත් කරුණු කාරණා තුල අද අපි කුමන විෂය පතයක් ඔස්සේ දැනුම හාරා උසමින් අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරමින් මේ විද්‍යා විෂය ධාරාව තුල අද හදාරන්න යන විෂය පතේ කුමක්ද යන්න අධ්‍යයනය කරන්න උත්සාහ කරමු. ඉතින් මම ආරම්භයේදීම අපේ දූ දරුවන්ට ඉල්ලා සිටින්නේ ගුරුවරයෙක් යම් පාඩමක් ආරම්භ කරන අවස්ථාවේදී ඒ පිළිබඳ හොඳ අවධානයකින් පසු විය යුතුයි. ගුරුවරයා ප්‍රකාශ කරන්නේ කුමක්ද? ඒ පිළිබඳ හොඳ අවධානයක් දරුවන් විදිහට ඉගෙන ගන්න දරුවන් විදිහට හොඳ අවධානයකින් පසු විය යුතුයි. අද අපි බලමු මේ විශේෂ ශාස්ත්‍රය 11 ශ්‍රේණියේ විද්‍යා පන්තිය පටන් ගන්න පළවෙනි දවසේ පළවෙනි පාඩම. ඔබ මෙතෙක් අලුත් සිලබස් එක යටතේ කතා කරපු විෂය පතේ තුල 7 ශ්‍රේණියේදී ජීවීන්ගේ දේහයේ සංවිධානය පිළිබඳව අධ්‍යයනය කරලා තිබුණා. එතකොට මේ ජීවීන්ගේ දේහ සංවිධානය සම්බන්ධව ගත්තාම ඒකසෛලිකයාගේ සිට බහුසෛලිකයා දක්වා දේහය නිර්මාණය වෙනකොට ඒ කොහොමද සංවිධානය වෙච්ච ආකාරය පිළිබඳව යම් අවබෝධයක් මේ වෙනකොටත් අපේ දූ දරුවන් ලබාගෙන තියෙනවා. අද අපි විෂය පතේ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජයමග විද්‍යා පන්තිය තුලින් අපේ දේහේ නිර්මාණය වීමේදී විශේෂ සංවිධාන මට්ටමක් වන පටක පිළිබඳව කතා කරන්න. එහෙනම් අපේ අද පාඩම පටක ජීවි පටක. හොඳයි දරුවනේ නම් හොඳට ආරම්භයේ සිට අවසානයේ දක්වාම කියන සෑම ස්පිල්ලක් පාපිල්ලක් නැර හොඳට අහුම්කම් දෙමින් අපේ ජයමග විද්‍යා පන්තිය තුලින් ඔබට ලබා දෙන මේ දැනුම් සම්භාරය උකහාගෙන තමන්ගේ විෂය දැනුම් වැඩි කරගෙන තමන්ගේ ජීවිතයත් එක්ක ගලපා ගනිමින් මේවා හොඳට ධාරණය කරගන්න. විභාග මානසිකත්වයෙන් තොරව ඉස්සෙල්ල විෂය කරුණු හොඳට අධ්‍යයනය කරගනිමින් මේ කියන කරුණු හොඳට තේරුම් බේරුම් සහිතව අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න. හොඳයි. එහෙමනම් අපි අද බලමු මේ ජීවි පටක පිළිබඳව කතා කිරීමේදී ජීවීන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවායි කියලා මේ දූ දරුවන් හොඳටම දන්නවා. ඒ තමයි ශාක හා සතුන්. ඒතර මේ ලෝකේ වැදගත්ම ජීවියෙක් විදිහට මේ දරුවන් මේ වෙනකොට හොඳට අධ්‍යයනය කරලා ඇති ලෝකේ වටිනාම ජීවියා විදිහට අපි සලකනවා ශාක. ඒකට හේතුව කුමක්ද යන්න ඔබ මැනවින් දන්නවා ඇති. ශාක අප අවශ්‍යතාවයන් සියල්ලම සම්පූර්ණ කරන ජීවියා. ආහාර ටික, වාතය, පිරිසිදු වාතය, ජලය ආදී සියල්ලම. ඒ නිසා මේ ජීවි පටක කතා කිරීමේදී මම ආරම්භයේදීම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශාක පටක පිළිබඳව. අපි ජීවි පටක ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි එක ශාක පටක, අනික සත්ව පටක. පළවෙනි ශාක පටක අධ්‍යයනය කරලා අනතුරුව සත්ව පටක ගැන අධ්‍යයනය කරන්න උත්සාහ කරමු. හොඳයි. එහෙමනම් අපි බලමු ජීවීන්ගේ දේහ සංවිධානය වීමේදී මේ පටක දක්වා එනකොට කොහොමද දේහය නිර්මාණය වෙන්නේ? අපේ ජීවීන් ප්‍රධාන කොටස් දෙකකට වෙනවා ඒකසෛලිකයින් බහුසෛලිකයින් කියලා. ඒකසෛලිකයාට ප්‍රශ්නයක් නැහැ. සියලු ජීව ක්‍රියාවලි ඊටාම සරල ක්‍රමවලින් ඒ ක්‍රියාවන් සිදු කර ගන්නවා. නමුත් බහුසෛලිකයා දක්වා එනකොට බහුසෛලිකයාගේ දේහය මැනවින් සංවිධානය වීම වැදගත්. ඒ නිසා පටකයක් කියන්න කුමක්ද කියලා අපි ඉස්සෙල්ලාම කරුණු කාරණා විමසලා බලමු. පොදු සම්භවයකින් යුක්ත නිශ්චිත කාර්යයක් හෝ කාර්යයන් කිහිපයකට මනාව සකස් වන සෛල ගොනුවක් සමූහයක් අපි පටකයක් කියලා කියනවා. එතකොට මේ පටකයක් තුල සෛල කිහිපයක් අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙනවා. එහිදී එකම ආකාරයේ සෛල වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් විවිධ වර්ගයේ සෛල ආකාර වෙන්නත් පුළුවන්. කොහොම හරි බහුසෛලික දේහේ ඒකසෛලික ජීවියාගේ සිට බහුසෛලික ජීවියා දක්වා යනකොට එක් සංවිධාන මට්ටමක් තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. එහෙමනම් ශාක පටක ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදා ගන්නවා. ප්‍රධාන කොටස් දෙක තමයි ශාක පටකවල එකක් විභාජක පටක, අනික ස්ථිර පටක.
විභාජක කිව්වහම මේ දූ දරුවෝ හොඳට දන්නවා විභාජනය කියලා කියන්නේ බෙදීම කියන එක. ඒතර සෛල බෙදී යන ආකාර දෙකක් හොඳටම මේ වෙනකොටත් ඉගෙනගෙන තියෙන්නේ. ඒ සෛල බෙදෙන ආකාර තමයි අනූනන විභාජනය, අනිත් එක ඌනන විභාජනය. අද අපිට මේ පටක පාඩමේදී අනූනන විභාජනය සම්බන්ධව කාරණා කතා කරන්න පුළුවන්. අනූනන විභාජනයේදී වෙන්නේ සාමාන්‍ය තියෙන සෛල බෙදීමකට භාජනය වෙමින් අලුතෙන් සෛල නිෂ්පාදනය කරන එක. එතකොට අනූනන විභාජන ක්‍රියාවලියට ලක්වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි විභාජක පටක නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. විභාජක පටකයක කාර්ය වෙන්නේ නිරන්තරයෙන්ම අලුතෙන් සෛල නිෂ්පාදනය කරන එක. ශාක දේහය තුල මේ විභාජක පටක ප්‍රධාන කොටස් තුනකට අපි බෙදා ගන්නවා ක්‍රියාකාරීත්වයයි පිහිටන ස්ථානය සහ ස්වභාවය අනුව. එනම් ඒ පටක ආකාර තමයි විභාජක පටක ආකාර අග්‍රස්ත විභාජකය, අන්තරස්ත විභාජකය, ඊට පස්සේ පාර්ශික විභාජක. මොනවද? පළවෙනි විභාජක පටකේ තමයි අග්‍රස්ත විභාජකය. දෙවෙනි එක අන්තරස්ත විභාජකය. තුන්වෙනි එක පාර්ශික විභාජකය. ඒතර අග්‍රස්තය කිව්වහම මේ දරුවන් දන්නවා ශාක දේහයේ අග්‍රස්ත දෙකක් දකින්න ලැබෙනවා. පද්ධති දෙකක් විදිහට ගත්තාම ප්‍රරෝහ පද්ධතිය තියෙනවා, මූල පද්ධතිය තියෙනවා. ඒතර ප්‍රරෝහ පද්ධතියේ අග්‍රස්ත අංකුර ඒ පැත්තෙන් නියෝජනය වෙනවා අග්‍රස්ත අංකුරය, මූල පද්ධතියේ මූලාග්‍රය නියෝජනය වෙනවා. ඒතර මූලාග්‍රය අපිට දකින්න ලැබෙනවා මූලාග්‍ර කොපුව කියලා කොටසක්. ආන්නේ මූලාග්‍ර කොපුව කොටස තමයි විභාජන ක්‍රියාවලියට භාජනය වෙමින් සෛල සංඛ්‍යාව වැඩි කරගමින් පහළට ශාක දේහය වර්ධනය කරන. ඒ කියන්නේ මූල පද්ධතිය. අග්‍රස්ත විභාජකයේ සෛල විභාජනය වෙමින් ශාක දේහේ උසින් වැඩි වෙන්න ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අංකුරවල තියෙන අග්‍රස්ත විභාජකත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. අග්‍රස්ත විභාජක. ඊගාවට අන්තරස්ත විභාජකය. අන්තරස්ත විභාජකයේදී අපිට ගොඩාරියක් රට මේක දකින්න ලැබෙන්නේ තෘණ කුලයේ. ඒ කියන්නේ ග්‍රැමිනේ කුලයට අයිති ශාකවල. ඒවයි දරුවෝ දැකලා තියෙනවා ගැට පර්ව පුරුක් කියලා කියන්නේ. ඒ අනුව ඒ පුරුක් ඒ කියන්නේ ගැට පාද වල සෛල දිගින් වැඩිවීමෙන් ශාක දේහයේ උසින් වැඩි වෙන්න හේතු වෙනවා. ඒ අන්තරස්ත විභාජකයේ ගැට පර්වවල තමයි සෛල බෙදීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තව විශේෂම පටකේ තමයි පාර්ශික විභාජකයේ. මේ දරුවෝ දන්නවා ශාක ලෝකයේ තුල ආවෘත බීජක ශාක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. අංක 1 ඒක බීජපත්‍රී, දෙවෙනි එක ද්විබීජපත්‍රී. මේ ශාක දෙකේ දරුවෝ දැකලා තියෙනවා කාලයත් එක්ක මොන ශාක දේහේ කඳද වඩා පළල් වෙන්නේ. මොන ශාක දේහේ කඳද ඒකාකාරව දකින්න ලැබෙන්නේ. දැන් 11 වසරේ ඉන්න දූ දරුවෝ දන්නවා ශිෂ්‍යත්ව පන්තියේදී දැක්ක පොල් ගහේ ප්‍රමාණයයි අඹ ගහේ ප්‍රමාණය අතර වෙනසක් තියෙනවා. පොල් ගහ අදටත් ඒ ආකාරයටම දකින්න ලැබුණත් අඹ ගහේ කඳ කාලයත් එක්ක ක්‍රමානුකූලව මහත් වෙච්ච ආකාරයක ඔකට නිරීක්ෂණය කළා තියෙනවා. මම මේ දරුවන්ට ඉතාම පැහැදිලිව කියන කාරණයක් තමයි විද්‍යාව තියෙන පොත තුලවත් ඊට පස්සේ පන්ති කාමරය තුලවත් නෙමෙයි තමන්ගේ දේහයේ විද්‍යාව තියෙනවා, අවට පරිසරයේ තියෙනවා. පරිසරය තුලින් විද්‍යාව ඉගෙන ගන්න පටන් ගත් දරුවෙකුට විද්‍යාලෝකයේ තුල විශාල ගමනක් යන්න පුළුවන් කියන කාරණේ හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් පරිසරය නිරීක්ෂණය කරන්න. ශාක සතා සිව්පාව නිරීක්ෂණය කරන දරුවෙකුට විද්‍යා විෂය මහා දැනුම් සම්භාරයක් පරිසරය තුලින් ගුරුවරයෙක් නැතුව තමන්ගේ ස්ව අධ්‍යයනය කිරීමෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. අන්න දැන් මේ වගේ එකක් තමයි මේ තියෙන්නේ. තමයි පාර්ශික විභාජකයේ දකින්න ලැබෙන්නේ ඒක බීජපත්‍රී ශාකවල නෙමෙයි. ද්විබීජපත්‍රී ශාකවල අනන්‍ය ලක්ෂණයක් තමයි මේ පාර්ශික විභාජකය. පාර්ශික විභාජනයේ හේතු වෙන පටකය තමයි කැම්බියම් කියන පටකය. ඒතර කැම්බියම් පටකයේ ද්විබීජපත්‍රී ශාකවල අනන්‍ය ලක්ෂණයක් කියලා හොඳට මතක තියාගන්න ඕනේ. ඒ කැම්බියම් පටකේ වාර්තා වෙන්නේ සනාල කලාප තියෙන සෛලම සහ ප්ලෝයම ඒ අතර තමයි ද්විබීජපත්‍රී ශාකවල මේක වාර්තා වෙන්නේ. එහෙනම් අපි දැන් විභාජක පටක ආකාර 3 කතා කරා මෙහිදී මොනවද? එක අග්‍රස්ත විභාජකය කඳ අග්‍රස්තයයි මුල අග්‍රස්තයයි. දෙවෙනි එක අන්තරස්ත විභාජකය. ඒ ගැට පර්ව අසල දකින්න ලැබෙන අවස්ථාව. ඊට පස්සේ පාර්ශික විභාජක දකින්න ලැබෙන අවස්ථාව තමයි ද්විබීජපත්‍රී ශාකවල කඳේ මුලේ ආදී ස්ථානවල
කාලයත් එක්ක කඳ මහත් වෙනවා මුල් මහත් වෙනවා හේතුව පාර්ශ්වික විභාජකය ඒකට හේතු වෙන පටකයේ කැම්බියම් පටකය කියලා මේ දරුවෝ හොඳට මතක තියාගන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ විභාජක පටකයේ යෙදෙන මේ විභාජනය වෙන සෛලවල අපිට දකින්න ලැබෙන තමයි නිරන්තරයෙන්ම කුඩා සෛල තියෙනවා අණු විභාජනයෙන් බෙදෙනවා ගෝලාකාර කුඩා සෛල. එහිදී අපිට මේවයි ගොඩක් ලාවට රික්තක දකින්න ලැබෙන්නේ නැහැ. මධ්‍ය විශාල රික්තක දකින්න ලැබෙන්නේ නැහැ. මයිටොකොන්ඩ්‍රියා වගේ ඒවා විශාල ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. මොකද සෛල බෙදෙන ක්‍රියාවලියේදී ශක්තිය විශාල වශයෙන් වැය වෙන නිසා මයිටොකොන්ඩ්‍රියම් කියන ඉන්ද්‍රියකාව මේ සෛල තුල දකින්න ලැබෙනවා. මේ අනුව සෛලාන්තර අවකාශ විභාජක පටකයකදී සෛලාන්තර අවකාශ දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණයේ වගේ විශේෂ කාර්යයන් සඳහා අනුවර්තනය වීම නැහැ. මොකද එයාගේ කාර්ය සෛල බෙදෙන එක පමණයි. ඒ ආකාරයට ඔන්න විභාජක පටක ක්‍රියාත්මක වෙනවා. ඒ විභාජක පටක වලින් පස්සේ තමයි ශාක දේහය තුල ස්ථිර පටක ප්‍රතිඵලය වෙන්න පටන් ගන්නෙ. ඒ ස්ථිර පටක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ ස්ථිර පටක ආකාර දෙක තමයි සරල ස්ථිර පටකයි සංකීර්ණ ස්ථිර පටකයි කියලා. සරලයි කිව්වේ දරුවනේ සරල නිසා. ඇයි සරලයි කියලා කියන්නේ? එහිදී එක සෛල වර්ගයක් පමණක්මයි දකින්න ලැබෙන්නේ. සංකීර්ණ ස්ථිර පටකයකදී සෛල වර්ග දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් දකින්න ලැබෙනවා. ඒතර පැහැදිලිනේ. ඔය කට්ටිය මතක් කරගන්න උත්සාහ කරනවා සරලයි කියනනම් ආයෙක මතක තියාගන්න ලේසි. සංකීර්ණයි කියලා කිව්වම ටිකක් මතක තියාගන්න අමාරුයි වගේ. ඇයි? සෛලාකාර කීපයක් එහි දකින්න ලැබෙනවා. ඒ අනුව ස්ථිර පටක එහෙනම් කොටස් කීයද? දෙකයි. එක මොකද්ද? ස්ථිර පටකය. ඒකේ සරල ස්ථිර පටකය. දෙවෙනි එක අපි කියනවා සංකීර්ණ ස්ථිර පටකය. අපි එහෙමනම් තවදුරටත් අධ්‍යයනය කිරීමේ පාසු සඳහා මේ සරල ස්ථිර පටකයේ කොටස් තුනකට බෙදා ගන්නවා. ඒ කොටස් තුන තමයි මෘදුස්තර පටකය. මොකද්ද? මෘදුස්තර පටකය. දෙවෙනි එක ස්ථූල කෝණාස්තර පටකය. මොකද්ද? ස්ථූල කෝණාස්තර පටකය සහ අවසානික දෘಢස්තර පටකය. දැන් බලන්න මෘදුස්තර පටකය. අපි එහිදී මෘදුස්තර පටකයේ සෛල මොන වගේද? සෛලවල හැඩය, සෛලවල අභ්‍යන්තරය මොන වගේද කියන කාරණේ දැනගන්න ඕනේ. සෛල ගොඩාරියක් කාට ගෝලාකාරයි. සම අරීය සෛල විදිහට දකින්න ලැබෙනවා. සියුම් සෛල පටල දකින්න ලැබෙන්නේ මෙහිදී සෙලියුලෝස් වලින් තමයි සෛල බිත්තිය අපි දන්නවා ශාක සෛල සකස් වෙලා තියෙන්නේ. සෙලියුලෝස් සෛල බිත්තියක් තියෙනවා. ඒ සෛලාන්තර අවකාශ දකින්න ලැබෙනවා. මෘදුස්තර පටකේ සෛලාන්තර අවකාශ දකින්න ලැබෙනවා. මේ සෛලයේ විශේෂණය වෙනවා මෙහිම. මධ්‍ය විශාල රික්තක පිහිටමින් න්‍යෂ්ටිය පර්යන්තයට තල්ලු කරනවා. එහෙනම් මධ්‍ය විශාල රික්තකයක් ප්‍රතිඵලය වෙනවා. න්‍යෂ්ටිය තියෙන්නේ කොහෙද? සෛල බිත්තිය ආසන්නයේ. ඒ රික්තකේ මගින් යාව පැත්තකට තල්ලු කරලා දානවා. සෛලාන්තර අවකාශ තියෙනවා. එතකොට මෙයාගේ විශේෂ කාර්යයන් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඊගාවට වාතය රඳව ගන්නව වෙන්න පුළුවන්. ජලය සංචය කරන වෙන යම් සමහර අවස්ථාවලදී සන්ධාරක කෘත්‍යයක් මෙයා ඉෂ්ට කරනවා. ඒ මධ්‍ය විශාල රික්තක තුල ජල සංචය වෙනස් කරගනිමින් සන්ධාරක කෘත්‍යයට ඉෂ්ට කරන්න පුළුවන්. එතකොට සෛලාන්තර අවකාශ දකින්න ලැබෙනවා. ඒක පැහැදිලිව මතක තියාගන්න ඕනි. අනිත් එක තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන ශාක පත්‍රයක ප්‍රභා සංශ්ලේෂණය කරන සෛලාකාර මොනවද කියලා වොත් දරුවෝ දන්නවා දැනගන්න ඕනි. එකක් තමයි ඉනි මුදුස්තරය. ආන්න කියුණා මුදුස්තර පටකය. සවිවර මුදුස්තරය. අන්න දැන් දෙවෙනිට කියුණා සයුර මුදුස්තරය. එහෙනම් මුදුස්තර පටකය ප්‍රභා සංශ්ලේෂණය කරනවා කියන කාරණේ මතක තියාගන්න. අනිත් එක දැන් බලන්න ප්‍රායෝගික වන තරමට ලේසි කියලා කියන්නේ ඔයාට පුළුවන් නේද? අපි දැකලා තියෙනවනේ ගහක් ළඟට ගියාම මොකද කරන්නේ? කොළ නියපොතු වලින් කඩනවා. කඩනවද නැද්ද? කඩනවා. පොරවක් අවශ්‍ය වෙන්නේ නැහනේ. ඇයි මලක පෙති නියපොතු වලින් අපිට කඩන්න පුළුවන්, පොඩි කරන්න පුළුවන්. ශාක දේහයේ යම් ස්ථානයක ඒ ආකාරයට බොහොම මෘදු ලෙස අපිට විච්ඡේදනය කරන්න කඩන්න පුළුවන් නම් ඒ ස්ථානවල තමයි මුදුස්තර පටකයේ වාර්තා වෙන්නේ. එහෙනම් හරි පහසුයිනේ. ශාක දේහයේ වැඩිපුර ලපටි ශාකවල මුදුස්තර පටකයේ වාර්තා වෙනවා. පරිණත ශාකයක කඳන් වල ලපටි කඳන් වල ඊට පස්සේ මුල් වල සංචිත මුල් වල ඊට පස්සේ පුෂ්ප පත්‍ර සහ අග්‍රස්තංකුරාදී මෘදුස්තර පටකයේ වාර්තා වෙනවා. එහෙනම් ඒ සරල ස්ථිර පටකයේ මෘදුස්තර පටකයේ කතා කරේ. දෙවෙනියට අපි කතා කරනවා ස්ථූල කෝණාස්තරය. මොකක්ද ස්ථූල කෝණාස්තරය කියලා කියන්නේ?
ස්තුලයි කියන්නේ මහතයි. කොන් ඊට පස්සේ ආස්තරණය කියලා කියන්නේ තැම්පත් වෙනවා. ඒතර ස්තුල කෝණාස්තර පටකයේදී සෙලියුලෝස් සෛල බිත්තියේ කොන් වල ඝනකම වැඩි වෙනවා. මේවයි සෛලාන්තර අවකාශ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒතර මේක මුදුස්තර පටකයේ යම් විකිරණය වීමක් විදිහට මතක තියාගන්න ඕනේ. ස්තුල කෝණාස්තර පටකයේ මොන ශාකවල උඩරට වාර්තා වෙන්නේ ඔය කුඩා වල්පලෑටි ලපටි ශාකවල දේහේ සන්ධාරණය යාන්ත්‍රික සන්ධාරණය ඒ දෘಢතාවය ලබා ගැනීම සඳහා ස්තුල කෝණාස්තරය වැදගත් වෙනවා. ඒතර ස්තුල කෝණාස්තරයේ යම් අවස්ථාවකදී ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඊට පස්සේ ජලය සංචිත කරන්න පුළුවන් සන්ධාරක කාර්ය කරනවා. ස්තුල කෝණාස්තර පටකය. ඊගාවට අපිට හම්බ වෙනවා දෘಢස්තර පටකය. දෘಢස්තර පටකය. මේ දරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම සෛල දැකලා තියෙනවද නැද්ද කියලා. සෛල දැකලා තියෙනවද නැද්ද? පියවිය හැට. අන්වීක්ෂෙන් නෙමෙයි. ඒතර සමහර කට්ටිය කියයි සෛල දැකලා නැහැ කියලා. මේ දරුවෝ හැම එක්කෙනාම සෛල දැකලා තියෙනවා, සෛල අතපත ගාලා තියෙනවා, සෛල වලින් අතු ගන්නවත් එක්ක. මොනවද එහෙනම් මේ? අතු ගන්නවයි කිව්වම මතක් වෙනවා කාරණා දෙකක්. ඒ තමයි ඉදල කොස. දැන් නම් ඉතින් කොසු තියෙන්නේ මොනවයිද? ප්ලාස්ටික් කොසුනේ තියෙන ගොඩක් ලාටනේ. ඒතර පොල් කෙන්ද කියන්නේ දරුවනේ සෛලයක්. ආන්න දෘಢස්තර සෛල ආකාර අතර එකක් තමයි තන්තු සෛලය. තන්තු සෛලය කියලා කියන්නේ කෙන්දි. ඊගාවට දෘಢස්තර පටකයේ අනිත් සෛල ආකාරය තමයි අපි ඒකට කියන උපල සෛල. උපල සෛල කියලා කියන්නේ. ඒතර උපල සෛල කිව්වම් අලුත් දෙයක්ද නැහැ. මේ දරුවෝ වැලියනෝද කාලා තියෙනවා, කටුවනෝද කාලා තියෙනවා, පයාස් කාලා තියෙනවා. ඒ කනකොට පලාවරණේ වැලි කැට වගේ අහු වෙනවා නම් ඒ ඔයාට අහු වෙලා තියෙන්නේ දුරස්ත්‍ර පටකයේ උපල සෛල කියන සෛලාකාරය. ඒතර මේ බීජාවරණවල බීජාවරණයේ ගොඩාරියකට දෘಢතාවයෙන් යුක්තයි ශක්තිමත් යාන්ත්‍රික ශක්තිය දෙන ඒ ශාකවලටත් මේ දුරස්ත්‍ර පටකයේ දායක වෙනවා. එතකොට මේ දුරස්ත්‍ර පටකයේ සෛල අජීවී කිසි විටක මතක තියාගන්න අජීවී කියපු ගමන් න්‍යෂ්ටි වාර්තා වෙන්නේ නැහැ. ඊගාවට දුරස්ත්‍ර පටකයේ විශේෂත්වය සෙලියුලෝස් වලට අමතරව බිත්තිය මත තැම්පත් වෙලා තියෙනවා ලිග්නින්. ලිග්නින් තැම්පත් වීම නිසා තමයි දෘಢභාවය තියෙන්නේ. අජීවී තත්වයට පරිවර්තනය වෙලා තියෙන්නේ. මේ නිසා දුරස්ත්‍ර පටකයේ අජීවී ඒ සෛලාන්තර අවකාශ පවතින විදිහක් නැහැ. මධ්‍ය විශාල රික්තක නෙවෙයි කිසි දෙයක් එහි අන්තර්ගත නැහැ. න්‍යෂ්ටිය අන්තර්ගත වෙන්නේ නැහැ. මොකද අජීවී සෛල පටකයක් නිසා. ඒ අපි කතා කරේ සරල ස්ථිර පටක ආකාර තුන. මතකයිද දැන් මොනවද ඒවා? එක දුස්තරය, දෙවෙනි එක ස්තුල කෝණාස්ත්‍රය, තුන්වෙනි එක දුරස්ත්‍රය. හොඳයි. අපි එහෙනම් ඊට පස්සේ බලමු මේ ස්ථිර පටකවල දෙවෙනි පටක ආකාරය. මොකද්ද? සංකීර්ණ ස්ථිර පටකය. සංකීර්ණ ස්ථිර පටකය ගත්තාම ඒකට තවත් නම් තියෙනවා. මේ සංකීර්ණ ස්ථිර පටකයට අයිති වෙන්නේ එක්කෝ ජලය ප්‍රවාහනය කරන යුනිට් එක, ඊට පස්සේ ආහාර සංශ්ලේෂිත පත්‍රවල සංශ්ලේෂිත ආහාර ටික පරිවහනය කරන පටකය. එහෙනම් මොනවද එහෙම පටකේනකොට අපි 7 පන්තියේදීත් මේව ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි පත්‍රවල සංශ්ලේෂිත ආහාර ශාකදේහේ පුරා ගෙනියන පටකයේ ප්ලෝයම පටකය කියලා. ඊගාට මුල්වල පවතින මූල කේශ වලින් අවශෝෂිත ඛනිජ ලවණ මිශ්‍රිත ජලය ශාකදේහේ පුරා ගෙනියන අනිත් පටකය තමයි මොකද්ද? සෛලම පටකය. එහෙනම් ඔන්න සංකීර්ණ ස්ථිර පටකයට තම නම් එක්ක මතක තියාගන්න සන්නායක පටක කියලා කියනවා. ඊගාට පරිවාහන පටකය කියලා කියනවා. එතකොට සංකීර්ණ ස්ථිර පටකේ නම් තුනක් තියෙනවා. සංකීර්ණ ස්ථිර පටක කියනවා, පරිවාහන පටකය කියනවා, අනිත් එක සන්නායක පටක කියලා කියනවා. ඇයි සංකීර්ණයි කියලා කිව්වේ? බලන්න එහිදී සංකීර්ණයි කියලා කියන්නේ හේතුව තමයි අපි කලිනුත් කිව්වා සෛල ආකාර දෙකකට වඩා වැඩියෙන් තියෙනවා. එහෙම නැත්නම් එකකට වඩා වැඩියෙන් තියෙනවා. මොනවද මේ සෛල ආකාර? අපි බලමු ෆ්ලෝයම් පටකයේ තුල තියෙන සෛල මොනවද කියලා. එහිදී සජීවී සෛල ආකාර 3ක් දකින්න ලැබෙනවා. කීයක්ද? සෛල ආකාර 3ක්. එක අජීවී සෛල ආකාරයක් දකින්න ලැබෙනවා. දරුවෝ හොඳට මතක තියාගන්න ඕනි කාරණයක් තමයි මේ සංකීර්ණ ස්ථිර පටක දෙකේ, ඒ කියන්නේ සෛලම් පටකයේ සහ ෆ්ලෝයම් පටකයේ ගත්තාම සෛලම් පටකයයි ෆ්ලෝයම් පටකයයි ගත්තාම මේ අතර වෙනස්කම් කතා කරනවා. හොඳට මතක තියාගන්න ඕනේ. සෛලම් පටකේ සජීවී සෛල එකක් පවතිනකොට ෆ්ලෝයම් පටකේ සජීවී සෛල 3යි.
එතකොට ප්ලොයම් පටකයේ අජීවී සෛල එකක් තියෙනකොට සෛලම් පටකයේ අජීවී සෛල තුනක් තියෙනවා. අබලම් ප්ලොයම් පටකයේ තුල තියෙන අජීවී සෛල ආකාරය තමයි කොහේ හරි තන්තු කියවෙනවා නම් ඒ තන්තු කියවෙන එකෙන් අදහස් කරන්නේ අජීවී මතකයිනේ දුරස්තර සෛලාකාරයේ ඒ නිසා ප්ලොයම් පටකයේ තුල තියෙන සෛලාකාර හතරෙන් එකක් අජීවී ඒ ප්ලොයමීය තන්තු කියන සෛලාකාරය මතක තියාගන්න. එතකොට අනිත් ඒවා තමයි සහචර සෛල තියෙනවා. ඊගාට ප්ලොයමීය මුදුස්තරයේ තියෙනවා. අන්න ආයතරයක් මතක් වුණා නේද? ප්ලොයමීය මුදුස්තර පටකය. ඊගාවට තියෙනවා පෙනෙර නල ඒකක, පෙනෙර තල ඒකක කියලා කියනවා. ඒවයි සිදුරු සහිතයි. පෙනෙර නල ඒකකවල න්‍යෂ්ටි වාර්තා වෙන්නේ නැහැ. එතකොට ඒ වටේට සෛලාකාර දෙකක් හෝ තුනක් තියෙන මේ සහචර සෛල. එතකොට එයාට කරන්න බැරි දේවල් සහචර සෛල මගින් තමයි ඒ ආධාරයෙන් තමයි එයාට කරගන්න අවස්ථාව තියෙන්නේ. එතකොට ප්ලොයම් පටකේ සෛලාකාර හතර මතකයිනේ. 1 සහචර සෛල, ඊගාවට ප්ලොයමීය මුදුස්තරය, ඊගාවට පෙනෙර තල ඒකක. ඒ තමයි සජීවී සෛල 3. අජීවී සෛලය ප්ලොයමීය තන්තු කියලා මතක තියාගන්න ඕනේ. මොනවද පරිවහණය කරන්නේ මේ ප්ලොයම් පටකින්? සංශ්ලේෂිත ආහාර. කවුද සංශ්ලේෂණය කරේ? අපි දෙවෙනි එකකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රභා සංශ්ලේෂණින් නිෂ්පාදනය කරපු ආහාර පරිවහණය කරන පටකය තමයි ප්ලොයම් පටකය. එහෙනම් ඒ සංකීර්ණ පටකයක් කියලා මතක තියාගන්න. ඊගාවට අපි ඊගාවට කතා කරන්නේ සංකීර්ණ ස්ථිර පටකයේ දෙවෙනි පටක ආකාරය. මොකද්ද? ඒ තමයි සෛලම පටකය. සෛලම් පටකයේ තුල අජීවී පටක සෛලාකාර 3ක් දකින්න ලැබෙනවා. ඒ තමයි මතක තියාගන්න. එකක් සෛලම වාහිනී, ඊගාට සෛලමීය තන්තු, ඊගාට වාහකාභ. එතකොට කෝ මේකේ සජීවී සෛලාකාරය. ඒ තමයි සෛලමීය මුදුස්තරය. ඔය තියෙන්නේ සෛලම පටකයේ තියෙන සෛලාකාර 4. මොනවද? 1 සෛලම වාහිනී අජීවී, සෛලමීය තන්තු අජීවී, වාහකාභ අජීවී. සෛලමීය මුදුස්තරේ පමණක් සජීවී කියලා මතක තියාගන්න. මෙහිදී මේ පටකයේ විශේෂත්වයක් තමයි සෛලම වාහිනී තුල ලිග්නීන් තැන්පත් වෙන ආකාර 5ක් මේ දරුව මතක තියාගන්න ඕනේ. ඒ ආකාර අපි මොනවද කියලා අපි බෝඩ් එකේ මම ඇඳලා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. බලමු සෛලම වාහිනී තුල ලිග්නීන් තැන්පත් වෙන ආකාර මොනවද කියලා. ඒ ආකාර ටික ඉස්සෙල්ලා මතක් කරගත්තොත් එහෙම පළවෙනි එක සෛලම් වාහිනී තියෙනවා ජාලාකාර විදිහට තැන්පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ වලයාකාරව තැන්පත් වෙන්න පුළුවන්. සර්පිලාකාරව තැන්පත් වෙන්න පුළුවන්. සෝපාන රූපී, ඒ කියන්නේ පඩිපෙළක ආකාරයට තැන්පත් වෙලා තියෙනත් පුළුවන්. සාවාට, ඒ කියන්නේ තනින් තන තැන්පත් වෙලා තියෙනත් පුළුවන්. මම බෝඩ් එකේ ඇඳලා පෙන්නන්නම් ඒවා තැන්පත් වෙන ආකාර. අපි බලමු කොහොමද තැන්පත් වෙලා තියෙන්නේ කියලා. අපි සෛලම වාහිනියක මේ විදිහට ගත්තාම මම මේ අඳින්නේ සෛලම වාහිනී. එකයි, දෙකයි, තුනයි, හතරයි, තව එකක්. වලයාකාරව තැන්පත් වෙනවා මේ විදිහට. ওই විදිහට තැන්පත් වෙන්න පුළුවන් සෛලම වාහිනී. ඊගාවට වලයාකාර, මේක සර්පිලාකාර. ඊට පස්සේ මේක සෝපාන රූපී කියලා කියනවා. දරුවෝ ඒක නම් අවුල් ජාලයක් නේ කියලා. ඔව් මේකට අපි කියනවා ජාලාකාර රටාව කියලා. තව එකක් ඉතුරු ඒ තමයි සාවාට කියන රටාව.
මේ විදිහට සෛලම් වාහිනිය තුල ලිග්නින් තැන්පත් වෙන ආකාර 5ක් දකින්න ලැබෙනවා. ඒ තමයි සෛලම් පටකයේ තුල අපිට ලිග්නින් තැන්පත් වෙන ආකාර දැකිය හැකි රටා 5යි. වලයාකාර, සර්පිලාකාර, ජාලාකාර, සෝපාන රූපී සහ සාවාට කියලා. ඒතර දරුවනේ අපි කතා කරලා ඉවර වෙන්නේ ශාක පටකවල විභාජක පටකත් ඊට පස්සේ ස්ථිර පටකත්. ඔය කාරණා ටික හොඳට මතක තියාගන්න. මේ පාඩම අද අවසාන වන විට මම පොඩි දෙයක් මේ දරුවන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. හැම වෙලේම පාඩම අවසානයේදී ඔබ ප්‍රායෝගිකත්වයට නතු කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක්. පාඩම අවසානයේදී බලමු මොකද්ද මම දෙන්න යන්නේ කියලා. එතකොට දැන් අපි කතා කරලා අවසන් වුණේ ශාක පටකවල විභාජක පටක හා ස්ථිර පටක. ඊට පස්සේ දැන් අපිට එමු අපේ සත්ත්ව ලෝකයේ අපේ ශරීරය ගැන කතා කරන්නයි හදන්නේ. එහෙමනම් සත්ත්ව පටක ගැන කතා කරමු. සත්ත්ව දේහය ශාක දේහය වගේම යම් නිශ්චිත කාර්යයක් හෝ කාර්යයන් කිහිපයකට මනාව සකස් වෙච්ච පොදු සම්භවයකින් යුක්ත සෛල සමූහයක්කින් සැදුම්ලත් පටක වාර්තා වෙනවා. මේ පටක ආකාර මෙහිදී පටක ආකාර 4ක් විදිහට අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. මොනවද මේ පටක ආකාර? එකක් තමයි අපිච්ඡද පටක කියලා කියනවා. එක අපිච්ඡද පටක. ඊගාට තියෙනවා සම්බන්ධක පටක. මොනවද පටකය? සම්බන්ධක පටක. තුන්වෙනි පටක ආකාරය අපි හඳුනනවා ස්නායු පටක. තුන්වෙනි එක ස්නායු පටක, හතරවෙනි එක පේශි පටක. දැන් නම් සත්ව දේහය තුල මේ කතා කරන්න යන්නේ කා ගැනද? අපි ගැන කතා කරන්නේ. එහෙනම් අපේ දේහය ගැන අලුතෙන් පොත්පත්වල ලියලා එහෙම මතක තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. කියන දේවල් ඒ තැන් වලට අවධානය යොමු කරගෙනමින් හිතේ ධාරණය කරගන්න මතක් කරන්න උත්සාහ කරන්න. විද්‍යාව තියෙන මං කියවනේ හැම වෙලේම පොත් අසරින් ගන්න මේ දරුවෝ උත්සාහ කරන්න එපා. මොකද අපි විභාගයට ලියන්න යනකොට කවදාකවත් පොත් උස්සගෙන යන්නේ නැහෙනි. අවබෝධ කරගත්ත දෙයක් තමයි අපිට ලියා ගන්න තියෙන්නේ. අවබෝධ කරගත්තොත් ප්‍රශ්න හමුවේ අපි පලා යන්නේ නැහැ. අපිට අභියෝගයකට මුහුණ දෙන්න අවස්ථාවක් තමයි විභාගය කියලා කියන්නේ. එහෙනම් ඒ හොඳ මනා අවබෝධයක් තිබුණොත් අපිට ඒ දැනුම සංවිධානය කරගෙන කළමනාකරණය කරන විභාගයට මුහුණ දෙන්න පුළුවන්. එහෙනම් මේවා හොඳට හිතේ ධාරණය කරගන්න මනසින් Tamanගේ ශරීරයේ ඒ යෙදී යුතු ස්ථානවලට හිත යොමු කරලා අවධානය යොමු කරලා බලමු. අපිච්ඡදය. ඒතර අපිච්ඡද පටකය අපිට ආකාර කීපයකින් කතා කරන්න පුළුවන්. අපිච්ඡදයක් කියලා කිව්වම සාමාන්‍ය යම් මතු පිටක් එහෙම නැත්නම් කුහරයක් ආස්තරණය කිරීමක් තමයි අපිච්ඡදයක් කියලා කියන්නේ. අපිච්ඡද පටක ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි ශල්කමය අපිච්ඡදය. ඊගාට තියෙනවා ඝනාකාර අපිච්ඡදය කියලා. ඊගාට අපිට තියෙනවා ස්තම්භික අපිච්ඡද. ඊගාට තියෙනවා පක්ෂ්මදර අපිච්ඡද. ඔය ආකාරයට අපිච්ඡද පටක ආකාර කීපයක් අපේ දේහය තුළ දකින්න ලැබෙනවා. දැන් බලමු මේ අපිච්ඡද පටක කොහෙද තියෙන්නේ කියලා. ශල්කමය අපිච්ඡදය දේහයේ සමහර ස්ථානවල ද්‍රව්‍ය හුවමාරු වෙන අවස්ථා තියෙනවා. පෙරෙන අවස්ථා තියෙනවා. ඒ හුවමාරු වෙන ස්ථානවල පෙරෙන ස්ථානවල බිත්තිය ඝනකම් වෙන එකද හොඳ තුනී වෙන එකද? තුනී වෙන එක හොඳයි. එවැනි ස්ථානවල තමයි ඒ ශල්කමය අපිච්ඡදයේ පවතින්නේ. සලපතර අපිච්ඡදය කියලාත් කියනවා. ඒක මොකද සෛල ගොඩාරියක් තුනී. න්‍යෂ්ටිය තියෙන තැන සෛලයේ යම් ප්‍රමාණයක් ඝනකම්ම එසවිලා දකින්න ලැබෙනවා. ඒතර කොහෙද මේ තුනී අපිච්ඡදය නැත්නම් ශල්කමය අපිච්ඡදය දකින්න ලැබෙන්නේ? හොඳට හුස්ම ගන්න. හුස්ම ගන්නකොට අපේ පෙනහළු ක්‍රියාත්මක වෙනවා. පෙනහළු වල ව්‍යුහමය ඒකකයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ ගර්ත බිත්තිය තා තුනී. ඒතර ගර්ත බිත්තිය දකින්න ලැබෙනවා. ඊගාට රුධිර කේශනාලිකාවල දකින්න ලැබෙනවා. ඔයගේ ස්ථාන ඊට පස්සේ තවත් බෝමන් ප්‍රාවරය අපි ඉස්සරහට කතා කරන ඒවා. එවැනි ස්ථානවල මේ ශල්කමය අපිච්ඡදේ වාර්තා වෙනවා. පහසුවෙන් ද්‍රව්‍ය හුවමාරු වෙන ස්ථානවල තමයි මේ අපිච්ඡදේ දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ ඝනාකාර අපිච්ඡදය. ඝනාකාර අපිච්ඡදේ මතක තියාගන්න ලේසි. ගයන්නින් ග්‍රන්ථි. ඒතර ඝනාකාර අපිච්ඡදය සාමාන්‍යයෙන් පාංගිඩි ටිකක් එක පෙළට තියෙනකොට වගේ ආන්නේ වගේ අපිච්ඡදයක් තමයි මේ සෛල ස්තරේ පිහිටලා තියෙන්නේ. අනිත් එක හොඳට මතක තියාගන්න අපිච්ඡද පටකවලදී සෛල පිහිටලා තියෙන්නේ විශේෂ පටලයක් මත අපි කියනවා දරණු පටලය. දරණු නෙමෙයි.
දරාගෙන ඉන්න පටලය දරණු පටලය කියලා කියනවා. ඒතර ඝනාකාර අපිච්ඡේදයේ ග්‍රන්ථි ආස්තරණය කරනවා. ඒතර දැන් මතක් කරගන්න අපේ දේහයේ තියෙන ග්‍රන්ථි මොනවද කියලා. රසවත්යක් ඔය කට්ටිය දකින්නකොට සුවඳක් එනකොට ග්‍රන්ථියක් ක්‍රියාත්මක වෙනවනේ. මොනවද? දැන් කියනකොටත් එහෙමයි. ආහාරයක් ගැන මතක් කරනකොට කීට ග්‍රන්ථි ක්‍රියාත්මකයි. ඊට පස්සේ බය වුණොත් එහෙම දැන් ඔන්න එකපාරට පේපරයක් දෙනවා එක ප්‍රශ්නයක් දෙනවා එකොත් එහෙම එකපාරට දාඩිය දානවා. ස්වේද ග්‍රන්ථි ක්‍රියාත්මක වෙන්නේ. ඊගාට ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි තියෙනවා. ආදී විදිහට ග්‍රන්ථිවල මේ අපිච්ඡේදය තමයි දකින්න ලැබෙන්නේ. මොනවද? ඝනාකාර අපිච්ඡේදය. ඊට පස්සේ ස්තම්භික අපිච්ඡේදය. ස්තම්භික අපිච්ඡේදය දැන් හරහට තියපු පාන්ගෙඩිය උස් අතර දිග අතර හිටෙව්වම මොනවද තියෙන්නේ? ආන්නේ වගේ ස්තම්භික අපිච්ඡේදය දකින්න ලැබෙන්නේ. එතන මේ ස්තම්භික අපිච්ඡේදය වාර්තා වෙනවා අපේ දේහයේ ආමාශයේ අවසානයේ ඉඳලා ගුද මාර්ගයේ දක්වා වූ කලාපය ආස්තරණය කරමින් ඒ ස්තම්භික අපිච්ඡේදය දකින්න ලැබෙනවා. ඊගාවට අපිට තවත් අපිච්ඡේදයක් හම්බ වෙනවා. ඒ තමයි පක්ෂ්මදර අපිච්ඡේදය. පක්ෂ්මදර අපිච්ඡේදයේ විශේෂත්වය තමයි අර ස්තම්භික අපිච්ඡේදයේ නිදහස් කෙලවර තිබුණේ. ආනේ කෙලවර පක්ෂ්ම දකින්න ලැබෙනවා. කොහෙද පක්ෂ්මදර අපිච්ඡේදය දකින්න ලැබෙන්නේ? ශ්වසන පද්ධතිය ආශ්‍රිතව දකින්න ලැබෙනවා. ඊට පස්සේ ජීවයේ අඛණ්ඩතාවය කියන පාඩමේ 10 වසරේදී අපි කතා කරා ස්ත්‍රී පැලෝපිය නාලය තුල මේ පක්ෂ්මදර අපිච්ඡේදය දකින්න ලැබෙනවා. උනේ නම් පක්ෂ්මදර අපිච්ඡේදය ශ්වසන පද්ධතියේ ශ්වාස නාල ආශ්‍රිතව ඊට පස්සේ පැලෝපිය නාල ආශ්‍රිතව දකින්න ලැබෙනවා. අපි ඔය කතා කරේ මිනිස් දේහයේ තියෙන පටක ආකාර අතර අපිච්ඡද පටක ආකාර පවතින ස්ථාන. ඊගාවට අපි කතා කරමු අපේ දේහයේ තවත් තියෙන විශේෂ පටක ආකාරයක් තමයි සම්බන්ධක පටක කියන ඒවා. ඒතර සම්බන්ධක පටක වලට අපි විශේෂයෙන් මෙතෙන්දී කතා කරන්නේ ද්‍රව අවස්ථාවේ තියෙන සම්බන්ධක පටකයක් ගැන. කල්පනා කරන්න බලන්න මොකද්ද ද්‍රව අවස්ථාවේ තියෙන සම්බන්ධක පටකය? ඒ තමයි රුධිරය. ඊට අමතරව කාට්ලේජ්, අස්ථි ආදියත් සම්බන්ධක පටක වලට අයිති වෙනවා. අපි බලමු රුධිර පටකයේ කොහොමද සකස් වෙලා තියෙන්නේ? එයාගෙන් කරන කාර්යභාරයන් මොනවද? මේවා අපි අද කාලේ හොඳටම දැනගෙන ඉන්න ඕනි දේවල්. 9 පන්තියේදී රුධිරය පිළිබඳව කතා කරලා තියෙනවා. මේ දර හොඳට මතක තියාගන්න ඕනි කාරණයක් තමයි විභාගයේට ප්‍රශ්න සකස් වීමේදී රුධිර සංසරණ පද්ධතියේ ඔකට ගොඩාරියක් දේවල් 9 පන්තියේදීත් ඉගෙනගෙන තියෙනවා. ඒව අමතක කරලා 10 11 පන්ති කරගෙන යන්න හරි අමාරුයි. ඒතර ආයි අඩිය පිටිපස්සට තියලා තමයි ඉස්සරහට යන්න වෙන්නේ. හින්දා ඒවත් මතක් කරගනිමින් දැන් හොඳට අහගන්න රුධිර පටකයේ පිළිබඳව. සම්බන්ධක පටකය විශේෂත්වය තමයි සෛල වලින් ස්‍රාවී වෙච්ච එකක් නෙමෙයි රුධිරය කියලා කියන්නේ. රුධිර සම්බන්ධක පටකය ගත්තාම ඒක ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදා ගන්නවා. ප්‍රධාන කොටස් දෙක මොනවද? එකක් තමයි සෛල ප්ලාස්මය. රුධිර ප්ලාස්මය. සමා වෙන්නේ මොකද්ද? රුධිර ප්ලාස්මාව. ඊට පස්සේ දේහාණු. රුධිරේ රුධිර ප්ලාස්මාව 55ක් තියෙනවා. ඊට පස්සේ නම් දේහාණු වලට වෙන් වෙන්නේ කොච්චරයිද? 55ක් වෙන් වුණාම 45ක්. අර 55 තුල දරුවනේ මොනවද වැඩිපුර තියෙන වැත්තේ? අපේ දේහේ වැඩිපුර තියෙන්නේ මොනවද? ඒ තමයි අකාබනික සංයෝගයක් වන ජලය. එහෙනම් අර 55 තුල 92%ක්ම ඒ තුල තියෙන්නේ ජලය කියලා මතක තියාගන්න ඕනේ. මොකද ඒ තරම් අපිට ජලය වැදගත්. දැන් මේ දවස්වල කොහොමවත් ජලයේ ගොඩාරියක් පානීය කරන්න සිද්ධ වෙලානේ තියෙන්නේ. වියලි කාලගුණයක් දේශගුණයක් තියෙනවා නේද? ඒකට හේතු මොනවද කියලාත් මේ දරුවෝ හොඳට අපි වැඩිහිටියන්ට වඩා හොඳට දන්නවා ඇති. එතකොට ජලය අපිට වැදගත් වෙන්නේ කොහොමද? ජීවයේ මුලින්ම සම්භවය වුණේ කොහොමද? ජලීය මාධ්‍යයක. ජීවි දේහයක වැඩිපුරම තියෙන්නේත් මොනවද? ජලය. එහෙනම් ජලය ඉතා වැදගත්. රුධිරයේ වැඩිම ප්‍රතිශතයක් ජලයට දෙනකොට 8%ක් වගේ ප්‍රමාණයක් තුල මොනවද තියෙන්නේ? අනිකුත් සංඝටක මොනවද? බහිස්රාවී ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඊගාට වායු වර්ග, පෝෂණ ද්‍රව්‍ය කියන්නේ ජීර්ණ ඵල ටික, ඊට පස්සේ හෝමෝන ආදී සියල්ලම ඉතුරු ටික තුන ලවණ වර්ග, යූරියා, යුරික් අම්ල, ක්‍රියටින් වගේ නයිට්‍රජන් බහිස්රාවීය ඵල සියල්ලම අර 8% තුල තියෙන. ඒ අපි කතා කරේ ප්ලාස්මාව පැත්තේ. අපි දේහාණු පැත්තට ආවොත්ින් දේහාණු ප්‍රධාන කොටස් බෙදෙනවා කීයකටද? ඔව් මතක් කරන්න බලන්න. දේහාණු. ඒ තමයි රුධිරයේ තියෙන ඝන කොටස.
ඒතර රුධිරාඳුනක් අරගෙන ඒක අපි තැම්පත් වෙන තිව්වහම උඩින් ලා කහ පැහැයට වගේ ඉතුරු වෙන ප්ලාස්මාව අඩියට තද පැහැයට බැහැලා තියෙන්නේ මොනවද? ඒ ඝන කොටස දේහාණු. දේහාණු ආකාර තියෙනවා තුනක්. මොනවද? ඒ තමයි එක රක්තාණු. රක්තාණු කියලා කිව්වේ රතු රුධිර සෛල. දෙවෙනි එක තියෙනවා ශ්වේතාණු. සුදු රුධිර සෛල. ඊගාට තියෙනවා පට්ටිකා. අපි රතු රුධිර සෛල ගැන කතා කළොතින් ඊටා වැදගත් හේතුව තමයි අපේ දේහේ විවිධ ක්‍රියාවන් කිරීමට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කරන්න ඔක්සිජන් ඕනි. ඔක්සිජන් අල්ලගෙන යන්න ඕනි. ගිහිල්ලා නිදහස් කරන්න ඕනි. එතකොට හිමොග්ලොබින් කියන රුධිර වර්ණකයේ පිහිටමින් රතු රුධිර සෛල මගින් ඒ අවශ්‍ය ස්ථාන වලට ඔක්සිජන් පරිවහනය කිරීම කරනවා. එහෙනම් ඔක්සිජන් පරිවහනය කිරීමට දායක වෙන්නේ කවුද? රතු රුධිර සෛල. සාමාන්‍ය රතු රුධිර සෛලයක හැඩය මොන වගේද? අර ගල් සියම් වල ටොපි තියෙනව නේද? ආන්නේ හැඩය කිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් ටියුබ් එකකට හුලන් ගහලා දැකලා තියෙනවනේ. ඒ වගේ දකින්නකොට මතක් වෙනවනේ මේ වගේ හැඩයක් තමයි රතු රුධිර සෛලයට තියෙන. අපි කියන ද්වි අවතල මඩලාකාර. මම බෝඩ් එකේ ඇඳුත් එහෙම ද්වි අවතල මඩලාකාර හැඩය මධ්‍ය ප්‍රදේශය තුනීවට වටේ නැත්තම් පරයන්තේ ටිකක් ඝන කම්ම දකින්න ලැබෙනවා. එතකොට අපි මේ මැන්දොත් එහෙම ඉදිරි පෙනුමක් ඇන්දොත් මෙන්න මේ කලාපයේ තුනී වෙලා මේ කලාපයේ වඩා ප්‍රසාරණය වෙලා දකින්න ලැබෙනවා. රතු රුධිර සෛල වල ස්වභාවය තනි සෛලයක් විදිහට ගත්තාම කහ පැහැයෙන් තමයි දැర్శණය වෙන්නේ. සමූහයක් විදිහට තියෙනවා තමයි රතු පාට. රතු පාටට හේතුව හිමොග්ලොබින් කියන රුධිර වර්ණකය. හිමොග්ලොබින් හැදෙන්නේ කොහොමද? හිමොග්ලොබින් හැදෙන්න අපිට අවශ්‍ය වෙනවා හිමටීන් කියන යකඩ කාණ්ඩයයි ග්ලොබියුලින් කියන ප්‍රෝටීනයි. හිමොග්ලොබින් ඔක්සිජන් අල්ලගත්තාම කියන ඔක්සිහිමොග්ලොබින් කියලා. ගිහිල්ලා අතහැරලා දානවා ගිහිල්ලා අවශ්‍ය ස්ථානයට නැවත හිමොග්ලොබින් බවට පරිවර්තනය වෙනවා. ඒතකොට කොහෙද මේවා නිෂ්පාදනය වෙන්නේ? දේහාණු සියල්ලම නිෂ්පාදනය වෙන්නේ මතක තියාගන්න. කුකුල් මස් එහෙම කාලා දෙන කට්ටිය මස් ටික කාලා ඉල්ලා ඊට පස්සේ කටුවත් පැත්තකින් තියලා අවසානයේදී යන ගමන් ඕකත් පොඩ්ඩක් දත් වලින් අල්ලනවනේ. ඇල්ලුවට පස්සේ මොකද වෙන්නේ? පුපුරනවනේ. ඇතුලේ මොන පාටයිද? රතු දුමුරු පාටට පේනවනේ. අන්න රතු ඇට මිදුළු තුල තමයි රතු සෛල ඇතුළේ මේ සියලුම දේහාණු නිෂ්පාදනය වෙන්නේ. මොන රහයිද දන්නේ නැහෙනි. ඒ අස්ති පිපුරුවට පස්සේ පොඩක් ලෙව කාලා රස බැලුවොත් එහෙම කට්ටියට මලකඩ රහක් එයි. එහෙනම් පේනවා එතන යකඩ තියෙන ආකාරයක් දකින්න ලැබෙනවා. යකඩ කොහෙන්ද? ඇයි හිමොග්ලොබින්. හිමොග්ලොබින් වල කොහෙද? හිමටීන් කියන කාණ්ඩේ යකඩ අන්තර්ගතයි. ඒක මතක තියාගන්න. එතකොට දැන් රතු රුධිර සෛල එහෙම නිෂ්පාදනය වෙනවා. කාන්තා පාර්ශවයට සාපේක්ෂව පිරිමි පාර්ශවයේ ඝන මිලිමීටරයක් තුල පවතින රතු රුධිර සෛල ප්‍රමාණය සාපේක්ෂව වැඩි. ඇයිද දන්නේ එහෙම වෙලා තියෙන්නේ. එතකොට ඒකට හේතුව තමයි මම විශ්වාස කරන විදිහට කාන්තාවට සාපේක්ෂව පිරිමියා වැඩිපුර කය වෙහසා වැඩ කරන පුද්ගලයෙක්. වර්තමාන හිම නොවන ස්ථානක් තියෙනවා. එතකොට ඒතර හොඳට ඔක්සිජන් අවශ්‍ය වෙනවා, ශක්තිය නිෂ්පාදනය කරන්න වෙනවා. ඒ සඳහා ඒක ජීවී දේහේ නිර්මාණය වෙනකොටම ඇති වී තත්ත්වයක් විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ රතු රුධිර සෛල ප්‍රමාණය. ඊට පස්සේ රතු රුධිර සෛලයක හැඩය දන්නවා, කාර්යය දන්නවා. මෙයාගේ ආයු කාලය කොච්චරක් විතර වෙයිද? මෙයා නිෂ්පාදනය වෙන රතු ඇට මිදුළු තුල ඔක්සිජන් පරිවහනය කරන්න දායක වෙනවා. එහෙම මාස 4ක කාලයක් මේ සේවය කරලා ඊට පස්සේ දේහයේ තියෙන අක්මාව එහෙම නැත්නම් ප්ලීහාව තුලදී මෙයා ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ කියන්නේ දින 120ක් වගේ ආයු කාලයක් ජීවත් වෙලා ඒ කට්ටිය විනාශ වෙලා යනවා. අක්මාවේදී හෝ ප්ලීහාවේදී. වෛද්‍යවරයෙක් ළඟට ගියාම ලේ අඩු නම් එයාට වැඩිපුර අරන් දෙන්න කියලා කියන්නේ මොනවද? පීකුදු. පීකුදු කියලා කියන්නේ සත්ත්ව දේහයේ තියෙන අක්මාව. ඇයි අක්මාවේ තමයි රතු රුධිර සෛල එකතු වෙලා වැඩිපුර යකඩ ප්‍රමාණයක් එහි අන්තර්ගත වෙන්නේ. ඒ පීකුදු කියලා කන්නේ සතුන්ගේ අක්මාව. එතකොට දැන් ඒ අපි කතා කරේ රතු රුධිර සෛල පිළිබඳව. මොනවද? හැඩය, නිෂ්පාදනය වෙන ස්ථානය, ඊට පස්සේ කාන්තා සහ පිරිමි පාර්ශ්ව අතර තියෙන ප්‍රමාණයන් අතර වෙනස, ඊගාට මෙයාගේ කාර්යභාරය, ආයු කාලය සහ ජීවිතක්ෂයට පත් වෙන ස්ථානය.
ඊට පස්සේ අපි බලමු සුදු රුධිරාණු පිළිබඳව. සුදු රුධිරාණු ගත්තාම එයාගේ කාර්යභාරය ගොඩ හරියයි. සුදු රුධිරාණු ක්‍රියාත්මක වෙනවා මෙහෙම. විස බීජ භක්ෂණය කිරීමට දායක වෙනවා. විස බීජ වලට එරෙහිව ප්‍රතිශක්තිකරණය ගොඩනැගීමටත් දායක වෙනවා. රුධිර කැටි ගැසීමටත් යම් ආකාරයක දායකත්වයක් දක්වනවායි කියලා වාර්තා වෙනවා. එතකොට සුදු රුධිරාණු ආකාර ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මේවා අපි 9 පන්තියේදී කතා කරලා තියෙන දේවල්. නැවත මතක් කරගන්න. ඒ තමයි එකක් කණිකාමය සුදු රුධිරාණු, අනිත් එක නිර්කණිකාමය සුදු රුධිරාණු. කණිකාමය සුදු රුධිරාණු 72ක් වාර්තා වෙනවා. කණිකාමය නොවන සුදු රුධිරාණු 100ට එතකොට කීයද? ගණිතය 28යි. එතකොට 72ක කණිකාමය සුදු රුධිරාණු නැවත කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි නියුට්‍රෝෆිල 70ක්, ඉයොසිනොෆිල 1.5ක්, බේසොෆිල 0.5ක්. ඊට පස්සේ නිර්කාණිකාමයේ පැත්තට ගියාම වසාසෛල 124කුයි, මොනොසයිට 104කුයි ආදී විදියට දේහය තුල සුදු රුධිරාණු ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට රක්තාණු සහ ශ්වේතාණු අතර අනුපාතයත් ඔයාලට මතකයිනේ. මොනවද අනුපාතය? රතු රුධිර සෛල 601කට නිරෝගී පුද්ගලයෙක් නම් සුදු රුධිරාණු තියෙන්නේ 1යි. එහෙනම් අනුපාතය 600ට 1යි කියලා මතක තියාගන්න ඕනේ. සමහර වෙලාවට පුද්ගලයාගේ දේහයේ රක්තාණු ප්‍රමාණයට සාපේක්ෂව සුදු රුධිරාණු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඇඟිල්ලේ වතුර වෙනවයි කියලා අහලා තියෙනවනේ. ඒතර ලියුකේමියා තත්ත්වයේදී ඒ තත්ත්වය වෙන්නේ. ගොඩාරියක් වෙලාවට දෙමව්පියන්ගේ ඇඟිල්ලේ වතුර වෙනවලා තියෙනවනේ. ඒ ඔයා පන්ති ගිහිල්ලා ප්‍රමාද වෙලා එන්න උනහම ආවහම කියනව නේද? මම උඹේ නකන් ඇඟිල්ලේ වතුර කරගෙන හිටියේ කියලා. ලියුකේමියාවක් දන්නේ නැහැ නේද? පරිස්සමින්. එතකොට ඒ සුදු රුධිරාණු ඊගාවට අපිට හම්බ වෙනවා පට්ටිකා. පට්ටිකා පිළිබඳවත් මේ දරුවෝ සාමාන්‍ය ජීවිතයේදී අහලා තියෙනවා. ඒ තමයි ඩෙන්ගු රෝගේ හැදුනාම කියන්නේ ප්ලේට් අඩු වෙනවයි කියලානේ. ඒ තමයි පට්ටිකා. පට්ටිකාවල කාර්යභාරය තමයි රුධිර කැටියක් නිර්මාණය කිරීම. රුධිර කැටියක් නිර්මාණය කරන්නේ පට්ටිකා බිඳ වෙනට පස්සේ. ඒ තා සංකීර්ණ ක්‍රියාවලියක් කියලාත් මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි රුධිරය ගැන කතා කරා සාරාංශයට ගලප් මතක් කරගමු නැවත. රුධිරයේ ප්‍රධාන කොටස් දෙකයි. රුධිර ප්ලාස්මාව දේහාණු. ඊට පස්සේ ප්ලාස්මාවෙන් 92ක් විතර තියෙන ජලය, 8ක් විතර තියෙන්නේ අනිකුත් සියලු ද්‍රව්‍ය. ඊට පස්සේ දේහාණු කොටස් තුනකට බෙදුවා. ඒ තමයි රක්තාණු, ශ්වේතාණු, රුධිර පට්ටිකා ආදී හොඳට මතක තියාගන්න. අපි මේ කතා කරේ සම්බන්ධක පටක ආකාරයේ තරලමය සම්බන්ධක පටකය දේහේ පරිවහන කාර්ය කරන රුධිරය පිළිබඳව. අපි ඊට පස්සේ කතා කරමු පේශි පටකය පිළිබඳව. අපි දැන් සත්ව පටක ආකාර දෙකක් කතා කරා. එකක් අපිච්ඡද පටකය. ඊගාට අපි කතා කරා රුධිර පටකය සම්බන්ධක පටකයේ විදිහට. අපි දැන් බලමු පේශි පටකය. පේශි කිව්වහම කොල්ලන්ට නම් මතක් වෙනවනේ ජිම් එක මතක් වෙනවා ඇති. දරුවනේ ජිම් එකට ගිහිල්ලා පේශි වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ සාමාන්‍ය ජීවිතය තුළ, දෛනික ජීවිතය තුළ ගෙදර දොරේ වැඩ කටයුතු කරන ඔය පේශි ටික හොඳට වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. අම්මට තාත්තට උදව් කරනවා නම්, ගෙදර පොඩ්ඩක් උදළු එහෙම ගානවා නම් නේ ඇඟ හොඳට දේහය හැඩ කරගන්න පුළුවන්. එතකොට පේශි වල කාර්යභාරය මොකද්ද? බලන්න අපි මහලු වියට පත් වෙනකොට මොකද වෙන්නේ? අතපය වාරු නැති වෙලා යනවා. ඒතර දේහය අර වගේ පුෂ්ටිමත්ද හැඩතල තියනවද? පේශි මුකුත් නැහැ. ඒව ඔක්කොම ක්ෂය වෙලා දිය වෙලා ගිහිල්ලා. එහෙනම් මේ පේශි වල ප්‍රධාන කාර්යයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන් සන්ධාරණය. අපි සාමාන්‍යයෙන් මෙහෙම ඉන්නකොට දැන් අපි වයසට ගිහිල්ලා එච්චර පේන්නේ නැහැ. එතකොට දැන් මෙහෙම ඉන්නකොට මේ අත පොඩ්ඩක් නැමිලා තියෙනවා නම් ඒ කියන්නේ පේශි තියෙනවා. පේශි ක්ෂය වෙලා ගියාට පස්සේ පොළොවට ලම්බකව තමයි බලන්න ආච්චිලා සීල පොඩ්ඩක් නැගිටලා සීරුවෙන් ඉන්න කියන්නේ. ඒතර අතපය කෙලින්ම පොළොවට ලම්බකව පිහිටන්නේ. ඒවා දරා ගන්න හැකියාවක් නැහැ පේශි ක්ෂය වෙලා තියෙන. අතපය වාරු නැති වෙලා යනවා. එහෙනම් සන්ධාරණ කාර්යයත් ඊට පස්සේ චලන සඳහාත් පේශි වැදගත් වෙනවා. දන්නවද? පේශි ආකාර 3ක් තියෙනවා. හතේ පන්තියේදී ඔය මතක් කරලා දෙන්නේ නැති. දැන් මතක් කරගන්නකො බලන්න. මොනවද පේශි ආකාර 3? පේශි ආකාර 3 තමයි මේවා. හදවතක් තියෙනවා නම් හදවතේ තියෙනවා විශේෂ පේශි වර්ගයක් මොනවද?
හර්ට් පේශි කියලා. ඒව වෙන කොහෙවත් තියෙන විදියක් නැහැ නේ. හදවත් තියෙන එකයි. එහෙනම් හදවතේ තියෙන පේශි අපි හර්ට් පේශි කියලා කියනවා. අපි පස්සේ ඒවයි වෙනස්කම් බලමු. සරලම පේශි ආකාරය තමයි සිනිඳු පේශි. සිනිඳු පේශි සරලම පේශි ආකාරය. ඒ කියන්නේ එයාගේ විශේෂණය වීම හැඩ ගැසීම් අනුවර්තනය වීම ගොඩාරියක් අඩුයි. ඊගාවට වඩාත් සංකීර්ණ පේශි ආකාරය තමයි කංකාල පේශි. මොකද කංකාල කියලා කිව්වේ? අපි අස්ථිපටකයට කියන තව නමක් තමයි කංකාල පටකය කියලා කියන්නේ. කංකාල පටකය. එතකොට අස්ථිවලට සම්බන්ධ පේශි තමයි කංකාල පේශි කියලා කියන්නේ. ජිම් එකට ඔයා යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ මොන පේශි වර්ධනය කරගන්නද? හෘද පේශි වර්ධනය කරගන්නද? නැහැ. සිනිඳු පේශි වර්ධනය කරගන්නත් නෙවෙයි. මොන පේශි වර්ධනය කරගන්නද? කංකාල පේශි ටික වර්ධනය කරගන්න. කංකාල පේශි. දැන් ඔයා ඇඟපත වෙහෙසලා වැඩ කරනකොට විඩාවටපත් වෙනවද නැද්ද? විඩාවටපත් වෙනවනේ. එහෙනම් මේ කංකාල පේශි විඩාවටපත් වෙනවා කියලා මතක තියාගන්න ඕනි. ඊට පස්සේ ඔයාට ඕන විදිහට හසුරවන්න පුළුවන්ද බැයිද? පුළුවන්නේ. අපිට අතපය ඕන විදිහට හසුරවන්න හැකියාව තියෙනවා මේ කංකාල පේශි නිසා. මේ අස්ථි එකිනෙකට සාපේක්ෂව චලනය කරන්න දායක වෙන්නේ. දැන් මෙතන යටිබාහුවයි පූර්වගාත්‍රය ගත්තාම යටිබාහුවයි උඩුබාහුවයි සම්බන්ධ කරමින් තියෙනවා ද්විශීර්ෂ පේශිය මේ පැත්තේ. මේ පැත්තෙන් තියෙනවා ත්‍රිශීර්ෂ පේශිය. ඒ විදිහට පේශි පිහිටලා තියෙනවා. එතකොට විඩාවටපත් වෙනවා අපිට පාලනය කරන්න පුළුවන් සහ ඉක්මනින් වෙහෙසටපත් වෙනවා. හැබැයි සිනිඳු පේශි ගත්තාම අපිට පාලනය කරගන්න බෑ. සිනිඳු පේශි පාලනය කරගන්න බෑ. සරලම පේශි ආකාරයේ විඩාවටපත් වීමක් නැහැ. කොහෙද සාමාන්‍යයෙන් සිනිඳු පේශි වාර්තා වෙන්නේ? මුත්‍රාස බිත්තියේ තියෙන්න පුළුවන්. ඊට පස්සේ රුධිරකේශනාලිකා ආදියේ තියෙන්න පුළුවන්. දමනි ආදියේ තියෙන්න පුළුවන්. අන්න ස්රෝතේ වගේ ස්ථානවල තියෙන්න පුළුවන්. ආමාශය වගේ ස්ථානවල අපිට ඒව පාලනය වෙන්නේ නැහැ නේ. පාලනය කරන්න බැරි චලන සිද්ධ වෙන ස්ථානවල සිනිඳු පේශි වාර්තා වෙනවා. අපිට පාලනය කරන්න බැරි නිසා අපි කියනවා අනිච්චානුගතයි. අනිච්චාවත සංඛාරා නෙමෙයි අනිච්චානුගත කියලා කියනවා. පාලනය කරන්න පුළුවන් නම් අපි කියනවා ඉච්ඡානුගතයි කියලා. ඒතර අපේ දේහයේ තියෙන පේශි ආකාර දෙකක් අපේ පාලනයට නතු වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන්ද හදවත නතර කරගන්න ටික වෙලාවකට මහන්සි කියලා? බෑනේ. එතකොට එහෙනම් හදවතේ තියෙන්නේ මොන පේශි ආකාරයක්ද? ඉච්ඡානුගත අනිච්ඡානුගත. අනිච්ඡානුග පේශි. ඉච්ඡානුග පේශි විදියට වාර්තා වෙන්නේ එහෙනම් දරුවනේ මොන පේශි විතරයිද? අන්න හරි. ඒව තමයි මොනවද? කංකාල පේශි කියලා කියන්නේ. එතකොට හදවතේ තියෙන පේශි විශේෂයි. ඒ තමයි පේශි සෛලය ශාකනය වීමක් දකින්න ලැබෙනවා. ශාකනය වීමක් දකින්න ලැබෙන එකම පේශි සෛල ආකාරය තමයි හෘද පේශි. ඊට පස්සේ හරස් විලේඛන දකින්න ලැබෙනවා කංකාල පේශිවල. හරස් විලේඛන කියලා කිව්වේ පේශි සෛලවල හරස් අතට පැහැදිලි රේඛා දකින්න ලැබෙනවා. ඒ රේඛා මේ විදිහට සංසන්දනය කළොත් එහෙම අපිට පුළුවන් ඒ පේශි සෛලයක් ගත්තාම මෙන්න මේ විදිහට හරස් විලේඛන මේ විදිහට හරස් විලේඛන දකින්න ලැබෙනවා. ඊට පස්සේ මේවයි න්‍යෂ්ටි දකින්න ලැබෙනවා. ওই විදිහට න්‍යෂ්ටි දකින්න ලැබෙනවා. මෙයා බහු න්‍යෂ්ටිකයි. එතකොට හෘද පේශි සෛලයක් ගත්තාම මේ විදිහට ශාකනය වීම දකින්න ලැබෙනවා. ඒවයිත් හරස් විලේඛන දකින්න ලැබෙනවා. බලන්න මං මේ හරස් විලේඛන ඇඳ ආකාරය මේවා ඒක න්‍යෂ්ටික ද්වින්‍යෂ්ටික ආකාරය වෙන්න පුළුවන් හෘද පේශි. මෙයා බහු න්‍යෂ්ටිකයි. හරස් විලේඛන ඉතා පැහැදිලි. මෙයාගේ හරස් විලේඛන යාන්තමින් වගේ දකින්න ලැබෙන්නේ. ඒ නිසා විලේඛන ගත්තාම කියන්නේ හරස් අතර විහිදෙන රේඛා දකින්න ලැබෙන පේශි ආකාර දෙකක. එකක් තමයි හෘද පේශි. ඔව් අනිත් එක මොකද්ද? ඉච්ඡානුගත අනිච්ඡානුගත. ඉච්ඡානුගත පේශි වන කංකාල පේශි වල දකින්න ලැබෙනවා. පීඩාවටපත් වෙන පේශි. ওই විදිහට ඒවයි ව්‍යුහමය වෙනස්කම් තියෙනවා, කෘත්‍යමය වෙනස්කම් තියෙනවා. ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේ තුන තීරු තුනකට වෙන් කරලා මේ හැකියාව තියෙන ඕනේ ඒක සංසන්දනය කරන්න.
මොනවද? සිනිඳු පේශී, හෘත් පේශී, කංකාල පේශී. අපි කතා කරේ ඊටාම සරලව පේශි පටකේ පිළිබඳව. මතක තියාගන්න වැදගත් කාරණයක් පේශි සෛලයේ වටා විශේෂ පටලයක් පිහිටලා තියෙනවා. අපි ඒකට කියනවා සාකුලිමාව කියලා. මොකක් කියලාද කියන්නේ? සාකුලිමාව කියලා කියනවා. එතකොට අපි ඔය විදිහට පටක ආකාර තුනක් කතා කරනවා. දැන් මොනවද කතා කරේ? අපිච්ඡද පටකය, රුධිර පටකය, සම්බන්ධක පටකයේ විදිහට පේශි පටකය. අපිට තව පටක ආකාරයක් ඉතුරු වෙනවා. ඒ මොනවද? ස්නායු පටකය. අපිට ස්නායු පද්ධතියක් තියෙනවනේ. මොකටද ස්නායු පද්ධතිය? ජීවිතය ඉතාම වැදගත් පද්ධතියක් තමයි ස්නායු පද්ධතිය. මොකටද ස්නායු පද්ධතියක් අවශ්‍ය වෙන්නේ? අපි පරිසරය තුළ ජීවත් වෙනකොට පරිසරයේ විවිධ වෙනස් වීම් සිද්ධ වෙනවා. අපිට විවිධ වෙනස් වීම් ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාවක් නැති වුණොත් මොකද වෙන්නේ? ජීවත් වීමේ ගැටලු මතුවෙනවා. ඒ හින්දා ස්නායු පද්ධතියයි අපි කතා කරන පටක ආකාරය වෙන්නේ. ස්නායු පටකය. ස්නායු පටකයේදී එහි සෛලාකාර කීපයක් තියෙන්න පුළුවන්. ඒ තමයි ස්නායු පද්ධතිය තුළ චාලක නියුරෝන කියලා, සංවේදී නියුරෝන කියලා, ඊට පස්සේ අතරමැදි නියුරෝන කියලා තියෙනවා. මේකම පේශි සෛලයේ වටා සාකුලිමාව කියලා තියෙනවා වගේ ස්නායු පටකේ ස්නායු සෛලයේ නැත්තම් නියුරෝනේ පිටතින්ම තියෙන පටලයට අපි කියනවා මොකක් කියලාද කියන්නේ? නියුරිලිමාව කියලා කියනවා. අරය සාකුලිමාව පේශි සෛලයේ වටා නියුරෝනේ වටා නැත්තම් ස්නායු සෛලයේ වටා නියුරිලිමාව පිටලා තියෙනවා. අපි දර්ශීය සෛලයක් විදිහට ස්නායු සෛලයක් විදිහට කතා කරන්නේ චාලක නියුරෝනේ නැත්තම් බහුද්‍රව නියුරෝනේ කියලා කියනවා. ඒකට හේතුව තමයි බහුද්‍රව මේ සෛලයක් විකරණය වීමක් කියලා මතක තියාගන්න ඕනේ. ඒ සෛල ප්ලාස්ම පටලය පිටතට විහිදිලා ගිහිල්ලා නෙරලා දිග නෙරුම්, කෙටි නෙරුම් ආදී විදිහට සෛල දේහෙන් පිටතට නෙරුම් යොමු වෙනවා. ඒ චාලක නියුරෝනයක් තුළ දිග අක්ෂණයකුත් කෙටි අනුශාකත් විදිහට පිහිටලා තියෙනවා. ඒ අක්ෂණේ වටා සමහරලාට සුදු පාට මයලින් කොපු පිහිටලා තියෙන්න පුළුවන්. මයලින් කොපු රහිත ස්ථාන රැන්වියර් ගැට කියලා කියනවා. ඒතර ස්නායු පද්ධතියේ සදර්ශීය ස්නායු සෛලයේ විදිහට අපි විස්තර කරගන්නේ චාලක නියුරෝනය කියලා මතක තියාගන්න නැත්නම් බහුද්‍රව නියුරෝනය. සංවේදී නියුරෝනේ ඒකද්‍රවීය නියුරෝනයක් විදිහට වාර්තා වෙන්නේ හේතුව තමයි ප්ලාස්ම පටලයේ පිටතට නිරන්නේ එක ප්‍රසරයක් විදිහට ඇවිල්ලා ඊට පස්සේ ඒක දෙකට බෙදිලා සංවේදී නියුරෝනේ අක්ෂණය සහ අනුශාකයේ ප්‍රතිඵලය වෙන්නේ. ඊට පස්සේ අතරමැදි නියුරෝනේ නැත්නම් අන්තර්හාර නියුරෝනේ ද්විදව නියුරෝනේ කියලා කියන එකට හේතුව තමයි ඒක දෙපසින් ප්‍රසර දෙකක් ප්‍රතිඵල වෙලා අක්ෂණය සහ අනුශාක ප්‍රතිඵලය වෙනවා. එතකොට ওই විදිහට ස්නායු පටකයේ අපිට ඉතා වැදගත් පටකයක් ස්නායු පටකය දේහයේ පරිසරයේ වෙනස් වීම හඳුනාගෙන ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂයෙන් සකස් වෙච්ච පටකය. ඔය විදිහට අපි එහෙමනම් දැන් මේ පටක පිළිබඳ පාඩමේදී සාරාංශගත සටහනක් විදිහට දැක්වුවොත් එimhe අපි ටග් ගාලා ඒක මේ විදිහට ලඝුගත කරගත්තම ඔයාලට ෂෝට් නෝට් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. අපි ඉක්මනටම ඒ පටක ශාක පටක වර්ගීකරණය කරගත්තොත් ශාක පටක කොටස් දෙකකට බෙදනවා. මොනවද? එකක් විභාජක පටක, විභාජක, අනිත් එක ස්ථිර. තර විභාජක පටක තියෙන ස්ථාන යන කොටස් තුනකට බෙදුවා. මොනවද? අග්‍රස්ත, අන්තරස්ත, ඊට පස්සේ පාර්ශ්වික. ඊට පස්සේ ස්ථිර පටක කොටස් දෙකකට බෙදුවා. මොනවද? සරල ස්ථිර පටකයි ඊගාට සංකීර්ණ ස්ථිර පටක. සංකීර්ණ සරලේව නැවත කොටස් තුනකට අපි බෙදාගත්ත. මොනවද? මෙතන මෘදු ස්තරය, ඊගාවට ස්ථූල කෝණාස්තරය, ඊගාවට දෘಢ ස්තරය කියලා. සංකීර්ණ ස්ථිර පටකයේ කොටස් දෙකකට බෙදනවා. සෛලමය සහ ප්ලෝයමය කියලා. මෙයාගේ සෛලාකාර හතරක් මතක තියාගන්න ඕනි. මෙයාගේ සෛලාකාර හතරක් මතක තියාගන්න ඕනි. ඔය විදිහට ශාක පටක වර්ගීකරණය කරගත්තා. ඊගාට සත්ව පටක අපි ඉගෙන ගත්ත. මොනවද? පේශි පටකය, ඊට පස්සේ සම්බන්ධක පටකය, ස්නායු පටකය සහ
අපිච්චද පටක කියලා. මේ දරුවෝ හොඳට මතක තියාගන්න. එහෙනම් අපි අද කතා කරේ පටක කියන කොටස ජීවි දේහයක අන්තර්ගත නිශ්චිත වූ කාර්යයක් හෝ කාර්යයන් කීපයකට හැඩගැහිච්ච පටකය. ජීවි දේහ සංවිධානයේ එක මට්ටමක් පිළිබඳව අපි අවබෝධ කරගන්න උත්සාහ කරගත්තා. මේ කරුණු කාරණා හොඳට ඔයා මනසේ දරාගෙන සාමාන්‍ය ජීවිතය තුළදී මේ පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. එතකොට මම ඔබට කිව්වා ඉගෙන ගන්න දරුවෙක් විදිහට මනස හැම වෙලෙම निराවුල්ව තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කියන්නේ බණක් භාවනා කරන්න කියලා කියනවනේ හිත හදාගන්න. මම මේ දරුවන්ට දෙන ඉතා අගනා භාවනාමය ප්‍රතිකර්මයක් විදිහට මේක කියන්න පුළුවන්. ඒ තමයි ඒක මතක තියාගන්න. මේක ක්‍රියාත්මක කරලා බලන්න. ඒ තමයි දරුවනේ ශාකයක් වැඩෙන ආකාරය ඔබ නිරීක්ෂණය කරනවා නම් ඒක ඊටා වැදගත් මානසික ඒකාග්‍රතාවය ඇති කරන වැඩපිළිවෙලක් විදිහට මම දකිනවා. බොහෝ බාල මහලු වැඩිහිටි කියලා ભેදයක් නැතුව මනස ඊටමත් තැන්පත් කරන ආකාරය තමයි මේ ශාකයක වර්ධනය. ඒ නිසා ඔබට හැකි ආකාරයකට අද මේ පාඩම අවසානයේදී ඔබ උත්සාහ කරන්න කුමන හෝ පැලයක් මම ඔය කට්ටියට යෝජනා කරන්නේ අද හිටෙව්වහම හෙට නෑ අනිද්ද නෑ ඊන් අනිද්ද වගේ ඔයාට නිරීක්ෂණය කරන්න පුළුවන් රතු ලුණු ගෙඩියක් හිටවන්න. රතු ලුණු ගෙඩියක් හිටවල ඔයා නිරීක්ෂණය කරන්නේ ඒක වර්ධනය වෙන ආකාරය. හිත පුදුමාකාර විදිහට ඔයාගේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේ ශාකී ක්‍රමානුකූලව වර්ධනය වීම ඔයා නිරීක්ෂණය කරනවා. එතකොට ඒකේ ප්‍රභා සංශ්ලේෂණය කරන කොටස් ඊට පස්සේ මේකේ අපි ඉගෙන ගත්ත බල්බේ කියන කඳ මේ ආදී විදිහට ගොඩාරියක් දේවල් ඊට පස්සේ ගහ වර්ධනය වෙන ආකාරය පුෂ්ප හට ගන්න ආකාරය මේ ආකාරයේ මේවා නිරීක්ෂණය කරනකොට පරිසරය තුළ ඔයාගේ හිත ක්‍රමානුකූලව ඉගෙන ගන්න දරුවෙකුට අවශ්‍ය පසුබිම මානසික ඒකාග්‍රතාවයේ ප්‍රතිඵලය වෙනවා. ඒ හින්දා निराවුල් මනස ඊටම වැදගත්. පාඩමකට සම්බන්ධ වෙනකොට ඔයා තැම්පත් වෙලා තියෙන්න ඕනේ විෂය කරුණු හොඳට ධාරණය කරගන්න නම්. ඒ සඳහා निराවුල් මනසක් තියෙන්න ඕනේ. ඒ මනස තැම්පත් කරන වැඩපිළිවෙල අපිට පුළුවන් ශාකයක් වර්ධනය වෙන දිහා බලලා ඇති කරගන්න. මේ දරුවෝ හොඳට එහෙනම් මතක තියාගන්න අද අපි පාඩම මේ ආකාරයට නිමාවටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊගාව පාඩමේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි ඒකකයට සම්බන්ධ ප්‍රභා සංශ්ලේෂණය කියන ඉතා වැදගත් මේ ජෛව ලෝකයේ තුල සිදුවන ජෛව ක්‍රියාවලියක් නොවන ශාකවලට අනන්‍ය ක්‍රියාවලියක් කරන ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩමින් හමු වීමේ බලාපොරොත්තු ඇතුව මේ කියන කරුණු කාරණා ටික හොඳට මතක තියාගෙන හැම වෙලෙම පොඩ්ඩක් අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න. පොත්වල ලියාගෙන නෙමෙයි. මනසින් පැත්තකට වෙලා කල්පනා කරන්න පටන් ගන්න. එහෙනම් ජයමග පන්ති කාමරය තුලදී අපි නැවතත් ඔබ හමු වීමේ බලාපොරොත්තු ඇතිව අදට පන්තියේ නිමාවටපත් වෙනවා. ඉතින් මතක තියාගන්න විෂය කරුණු මතක තියාගන්න මානසික ඒකාග්‍රතාවය වැදගත්. ඒ සඳහා ඔබ මනස තැන්පත් කරගන්න වැඩපිළිවෙලක් අනිවාර්යෙන්ම හදාගන්න. ඔබට අනිවාර්යෙන්ම මේ වැඩසටහන් හොඳට අධ්‍යයනය කිරීම තුළ නිසක ජයක් ජය මාවතක් විවර කිරීමේ අපේක්ෂා පෙරදැරිව තමයි අපි මේ වැඩසටහන් කරන්නේ. ඔබ උපරිම ප්‍රයෝජන ලබා ගන්නු ඇතැයි විශ්වාස කරනවා. එහෙනම් අදට පාඩම මෙතනින් නිමාවටපත් වෙනවා. ඔබ සැමට සුබ කාල පරිච්ඡේදයක් ඉගෙන ගන්න දරුවන් විදිහට සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න සැහැල්ලු මනසක් ඇති වෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. එහෙමනම් අදට සමුගමු අපේ ජයමග පන්ති කාමරයේ තුලින්. අද මේ විෂය විද්‍යා විෂය පාඩම තමයි ඔය කට්ටිය නිමාවටපත් වෙන්නේ. ආයිබෝවන්.